මයිම මම කරන්නේ කුඹුරු. කුඹුරට ගියාට කමන්නේ එදා වගේ ප්‍රශ්න නම් ආයෙ දාගන්න එපා. මං එදා හොඳටම බය වුණා. ඔයා මොකටද බය වුනේ? මොනවද අනේ? බය හිතෙන්නේ නැද්ද ඔයාලට ගහපු විදියට? ඔයා එදා පැනලා දිව්වා. මං එදා දුවලා ගියේ නැත්නම් ඔයාලා තාම ගුටි කනවා. හරි හරි. ඒ කියන්නේ ඔයා නිසා තමයි අපි බේරුනේ. හරිනේ? ඔව්. මොකෝ පසන් පාන්දරින්ම? නැන්දේ මම මේ උදේම නිර්වාණ එක්කම කුඹරට යන්න කියලා. නිර්වාණ උදේම ගිහිල්ලා නේ? අනේ මන් දන්නේ උඹලා කුඹුරු කොටන්න කියලා යනවා. අන්න හරි අබිසුනුත් බය වෙලාලු. අබුසිම්ම කොහොමද? ඉස්කෝලේ මාත්‍යලේ ගේ ඉස්සරහා ගහකොළු ඉඳලා තියෙන්නේ. මොනවා වුණත් කමක් නැහැ. කොටන කුඹුරක් කොටල ඉවර වෙලා වේල පහින්ම ගෙවල් වලට වරෙලා. හවස් වෙන්න කලින්. හරි නැන්දේ නම් මම යන්න. එන්න. ආමි පසන්. මේ ඔය එක එක්කෙනා එක කතා වලට පටලවෙනව හැම නෙවෙයි. හරි නැන්දේ. සුදුමැණිකේ සුදුමැණිකේ අයියන්නේ. මොනවද දුව කල්පනා කරන්නේ? මේක බීලා ඉන්න. ඉතින් ඕක බොන්න. මං පස්සේ බොන්නම් අම්මේ. දුව අද හරි අමුතුයි. දුවට මට කියන්න බැරි දෙයක්ද? එහෙම කිසි දෙයක් නෑ. මගේ ටිකක් ඔළුව රිදෙනවා. එහෙනම් දුව ටිකක් නිදා ගන්න. මං තෙල් ටිකක් රත් කරගෙන ඇවිත් ඔළුවේ ගන්නද? ඔළුව කර වෙලත් ඇති. එපා අම්මේ. මං නිදා ගන්න. මහත්තයා සුදුමැණිකේ අදාරිය අමුතුයි. ඇයි දැන් මොකද වෙලා තියෙන්නේ? බලාගත්තට බලාගෙන කල්පනා කරනවා. අපි නැති වෙලාවේදී මේ ළමයා එළියටවත් ගියාද? අපි නැති වෙලාවේදී කියන්නේ මේ අපි කොහොමද ගියේ නෑනේ. නේ මං කිව්වේ රෑ හරි පාන්දර හරි. ඒකනේ මං හැම වෙලෙම කියන්නේ මැනිකේ සුදු මැනිකේ දනි කරන්න එපා කියලා. මැනිකේ සුදු මැනිකේගේ කාමරේ නිදාගත්තා නම් හරි. සුදුමැණිකේ ඔහොම කල්පනා කර කර ඉන්නකොට මගේ හිත වාවන්නේ නැහැ මහත්තයා. වෙන දොස්තර කෙනෙක් ගාවට එක්කගෙන ගියත් අපි මොනවා කියන්නද? අපෝ එපා. වෙන දොස්තර ළඟට එක්කර ගිහිල්ලා හරියන්නේ නැහැ. ඊට පස්සේ සුදුමැණිකේගේ විස්තර අපිට ආපහු කියන්න වෙයි. බලමුකෝ තව ටිකක්.
විසී වගේ. කොයි වෙලේ කොහොම ගැස්සෙයිද දන්නේ නැහැ. අර ලෝයර් කාර්යය ගල්ලාදී. එයාත් එක්ක වැඩ කරන්න ලේසි නෑ. අනිත් එක විශාඛ කියන්නේ ඉව පස්සේ හඹා යන වර්ගයේ ගෑණියෙක්. ඔයා ගැන ඔය විදිහට නම් හිතන් ඉන්න එපා. වැඩේ බරපතලයි කියලා මටත් තේරෙනවා මාල. අපිට විශාඛයි කනින්න රින් ගන්න බෑ. ඔයා හරි. මෙදා පාර ලේසි වෙන්නේ. මේ විදිහට දිගින් දිගට මේ ඔක්කොම පත් වුණොත් නම් මන් රටේ ඉන්නේ. මන් රටින් පන්නවා. කොවිඩ් නිසා ඒකත් කරන්න බෑ ඔයාට. එයාපෝට් එකට ලාලු. මොකක්ද ඒ ගැනීට බය වෙලා වගේද? මටත් ඔයාට අනිත් පැත්තට කියන්න තියෙන ඒක තමයි. ඒ මොකද්ද? මමත් හිතුවේ නෑ ගෑණීට ওই තරම් බය වෙයි කියලා. මෙතන තියෙන්නේ ගෑණීට බය ප්‍රශ්නේ නෙමෙයි. අන්න දිගින් දිගටම අපේ වීක් පොයින්ට්ස් අදිනවා එළියට. මේ බිල්ඩින් එක මෝගේජ් කරාද කියලාත් මගෙන් අහුවා. හරි ඉතින්. ඔයා උත්තර දෙන්න. හැබැයි කටින් නෙමෙයි. මොලේ. මෙවුවා මේ විදිහට මෙතන කතා කරන එකත් හොඳ නෑ. හැමෝම ඉන්න අපි ගැන සැකෙන්. මට නම් ওই විශාඛ ගෑණි පෙන්වන්න බෑ මාල. ඔයා බය වෙන්න එපා. උන් ඔය කෑ ගහන්නේ වතුර මුට්ටියකින්ද. මම ওই වතුර මුට්ටිය යටට දානවා ගින්දර. ඊට පස්සේ උන් රත් වෙලා තැම්බිලා මක බැවිලා යයි. අපි ඒක බලන් ඉමු. මේ උඹුරු කොටනගේ පොඩි ගතියක් තියෙනවානේ. පොඩි නෙමෙයි බා සෑන්ඩ ගතියක් තියෙනවා. ජැස්මින් හා හිබිස්කස් මුසු හඳුන්වා දෙන නව වෙල්වෙට්. අයදෙක්ස් ඇතුළත ඉදිමීම සමනය කර අනෙකුත් වේදනාවන්ටද ඉක්මන් සහනය ලබා දෙනවා. එන්න පූජා. වාඩි වෙන්න. ආන්ටි මට එන්න කිව්වේ දැන් කොහොමද සුභද්‍රගේ තත්ත්වය? තාම වෙනද විදිහම තමයි. විශේෂයක් නැහැ. අපි ඒ ගැන පස්සේ කතා කරමුකෝ. මම පූජාට එන්න කියලා කිව්වේ ෂූටින් වලට වාහනයක් හය කරනකොට ඇයි ඒ කම්පැනි ඩ්‍රයිවර්ව එපා කියලා කිව්වේ? ඇයි ආන්ටි මගෙන් එහෙම ප්‍රශ්න අහන්නේ? කම්පැනි එකේ ඩිරෙක්ටර් කෙනෙක් හැටියට මට එහෙම තීරණයක් ගන්න අයිතියක් නැද්ද? පූජා මං අහපු ප්‍රශ්නෙට ඔයා ප්‍රශ්නයක් අහන එක නෙවෙයි. මං අහපු ප්‍රශ්නෙට මං ඔයාගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ. උත්තරේ තමයි ආන්ටි මම මේ කම්පැනි එකේ ඩිරෙක්ටර් කෙනෙක් වීම. මම මේ කම්පැනි එක ගැන වගකීමෙන් වැඩ කිරීම සහ මම මේ කම්පැනි ගැන හිතීම. බොහොම හොඳයි. ඒක එහෙම වෙන්න ඕනනේ. හැබැයි මං අහන්නේ පූජාගේ ඒ හැඟීමයි වාහනේට පූජා කැමති ඩ්‍රයිවර් කෙනෙක් යොදා ගැනීම අතර සම්බන්ධය මොකක්ද කියලා. ඊට කලින් ආන්ටිගෙන් මම ප්‍රශ්නයක් අහන්නද? එපා. මං පූජාට මෙතෙන් එන්න කියලා කිව්වේ මට දෙයක් දැනගන්න මිසක් පූජා ලැබුවා මගෙන් ප්‍රශ්න අස්සවගෙන ඒවට උත්තර දෙන්න නෙවෙයි. ආන්ටි හිතනවට වඩා මම මේ කම්පැනි ගැන හිතනවා. ආන්ටි මේ කම්පැනි එක රන් කරන්නේ ලොස්ට් පිට. ඉතින් එහෙම ලොස්ට් එකක් තියාගෙන තමයි මේ ෆිල්ම් ප්‍රොඩක්ෂන් එක අපි පටන් ගත්තේ. ඔව්. ඉතින් කම්පැනි එකේ වියදම් වලදී කොස් කටින් වලට මම ගොඩාක් ඉන්වෝල්ව් වුණා ආන්ටි. ඉතින් පුංචි වියදම් පවා
මං ගොඩක් හිතුවා ආන්ටි. මං ඒ ගැන බැලුවා. බොහොම හොඳයි. එච්චර හිතපු හින්දා ආන්ටි මං කල්පනා කරා අපි ඒ කම්පැනි වාහනය ගද්දි එතනින් ඩ්‍රයිවර් කෙනෙක් නොගෙන ඉන්න. වෙන ඩ්‍රයිවර් කෙනෙක් අරගෙන එතනින් මුදලක් ඉතුරු කරගන්න. අපි වෙන ඩ්‍රයිවර් කෙනෙක් දැම්මොත් ආන්ටි අපිට වෙන බටා එකක් ගෙවන්න ඕනේ නැහැ. මං මේ පොඩි වියදම් ගැන මං හිතුවේ ආන්ටි. මායි සෙනුරි ප්ලෑන් කරේ ඒකට. ඒ පොඩි වියදම් අවම කරගන්න. ඒකත් එහෙමද? ආන්ටි ඔය විදිහට මාව සැක කරලා මගෙන් සැරින් සැරේ ප්‍රශ්න අහන්නේ මං කුරුළුව ප්ලෑන් කරලා මරන්න නැති කියලා ආන්ටි සැක කරන නිසා වෙන්නේ නැති. ඒ සැකේ හරි පවක් ආන්ටි. මට කියන්න දෙන්නේ එච්චරයි. ප්ලීස් පූජා. තේරුම් ගන්න. මේ කේස් එක හොයන එක සහ සුබද්‍රට සාධාරණයක් ඉෂ්ට කරන එක මගේ වගකීමක්. සුබද්‍ර අද මේ තත්ත්වයට පත් වෙලා ඉන්නේ අපි හින්දා. අපි ඒකට වග කියන්න ඕනේ. ඒ නිසාම එයාට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕනේ. මම මේ කේස් එක හොයන්න මේ තරම් මහන්සි ගන්න ඒකයි පූජා. හරි ආන්ටි. ඒත් මාව සැක කරලා උතර ප්‍රශ්න අහන්න කි තේරුමක් නැහැනේ. බෑත් ටික දීලා ඉන්නවා. ආයෙත් මොකද දන්නේ නැහනේ. මචං ඔයාගේ ඔත්තු බලලා යන්න. ඔන්න බලපන් ඌණා කියනවා වගේ කියන්නේ. තව ටිකකින් සෙට් එකක් මෙතෙන් බහිනවා. අයියේ මේ මම ගෙදරට පොඩ්ඩක් ගිහින් එන්න. පාලයා එන්න බය. වැඩි පටන් ගත්තාම මට එක එකක් කතා. කාගේ හයියක් කරන්නේ කුඹුර කොටන්නේ? දැන් අපේ කුඹුර කොටන්න මාතුම්මාමගෙන් මම අවසර ගන්න ඕනේද? උඹට කොහෙන්ද බං කුඹුරු? එතකොට මේ කුඹුර දැන් මාතුම්මාමගේද? මේ ඔක නවත්ත පාපසන්. ඒ මොකටද? මාමේ කුඹුරක් මෙහෙම පුරන් වෙන්න දෙන්න බෑ. අනික කුඹුරක් පුරන් වෙනවා කියන එක ජාතික අපරාධයක්.
මේ මං ඔය කුඹුර ගන්න වැදගත් වැඩකට. එහෙනම් මේ හර්ෂ මේ කුඹුර අයිති අපේ තාත්තට. තාත්තගේ පස්සේ මේ කුඹුර අයිති වෙන්නේ මට. තාත්තා වැඩ නොකරුවා කියලා මම වැඩ නොකර ඉන්නේ නෑනේ. ඔය කතාවේ පොඩි ඇත්තක් තියෙනවා. මොකක්ද යකෝ ඒත් කියත්ත? නෑ ඉතින් මේ බලෙන් පස්සේ ඉතින් අයිති වෙන්නේ පසන්ට තමයි. හරි. ඔය දෙන්න ඇති කුඹුරු ගන්න හැටි මම දන්නවා. මේ පසන් කාට අයිති වුණත් මම කුඹුරට සල්ලි දීලා ඉවරයි ආ. සල්ලි දුන්නට තාම වාට කුඹුර අයිති වෙලා නෑනේ. කොහෙවත් තියෙන ඊටමක අයිතිය ගන්න කලින් ඔයා මොකටද සල්ලි දෙන්න ගියේ? ඒ වගේ අයිතිය ගන්න හැටිත් මම දන්නවා. මහත්තයාගේ තරම ඌ දන්නේ නැහැ තාම. ඒකයි උඩ පයින්නේ. මේ උඹලා දෙන්න ඔය මඩ කරියෝ වගේ කුඹුර බැහැන් ඉන්නද එල්ලට වරෙන් බා. යකෝ මඩ හොදගත්ක ගොවියා රජකමට සුදුසුයි කියලා කිව්ව ඒ කාලේ. දැන් රජ වෙන්න සල්ලි තියෙන්න ඕනේ බා. හරියට හරි. මහත්තයා මේ මුන් දෙනාට සල්ලි කීයක් කර දීලා දාන්න. එතකොට වැඩේ හරි. අපිට ඔය කාගේවත් සල්ලි ඕනේ නැහැ. මට මේ නිකන් එක එකාට සල්ලි දෙන්න මට පිස්සු නෑ. මං උඹලා දෙනාට කිව්වේ මගේ හොටෙල් එකට වරේ. මං උඹලා දෙනාට හොඳ ජොබ් එකක් දෙන්න. නැද්ද? අන්න හරි. ඒක නියමයි. මේ මහත්තයාගෙන් දෙ පොඩක් ආපල්ලා. ආගෙන කීයක් හරි ගනිල්ලා. මේ හර්ෂ අපිට ඔයාගේ හොටෙල් රස්සාව ඕනේ නැහැ. අපි කොහොමද දන්නවා ඔය හොටෙල් එක පටන් ගත්තේ මොකටද කියලා. කොහොමත් ඔය හොටෙල් එක මුවාවෙන් ඉස්සරහට හොඳ වැඩ වෙයිනේ. හර්ෂ මේ කුඹුර විකුණන්නේ නැහැ. ඒ ගැන බලාපොරොත්තු තියාගන්න එපා. මේ පසනෝ චුට්ටක් අහපන්කෝ බං. කියන්නේ කීයකට අතට හම් වෙනවද මේවා? බැරි වෙලාවට මේ වැඩේ ගැස්සුවොත් අමාරු වෙන්නේ ඔයා. මොකද මේ වැඩේ කරේ ඔයානේ. මම කිව්වේ මගේ වැඩ වලට බාධා කරන්න.